සක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන දවස. ඔබ දන්නවා අපි සතර සතිපට්ඨාන දේශනාවේ කොටසින් කොටස අපිට අවබෝධයට උපකාර වෙන ආකාරයට ඔබට ධර්මය ගැන තියෙන ගැටලු භාවනාව ගැන සතර සතිපට්ඨානය ගැන තියෙන ගැටලු විසඳී යන ආකාරයට නිරවුල් කරගනිමින් ධර්ම දේශනා පෙළක් හැටියට සතර සතිපට්ඨානය ඇසුරෙන් තමයි මේ ධර්ම දේශනා පෙළ සිදු කරන්න. මේ ධර්ම දේශනා අතර ඔබට මතකයි අපි කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම කීපේම ධර්ම දේශන ගණනාවකින් කතා කරන්නට ඉදුණු. අද දවසේ අපි සතර සතිපට්ඨාන ඉතාම වැදගත් කොටසක්. ඔබ දන්නවා සතර සතිපට්ඨානය. සතර කියලා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් හතරම සති සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න උපකාර වෙන ප්‍රධානම කොටස් හතරක්. මේ කොටස් හතර කෙනෙකුට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ කෙනෙක් උත්සාහයෙන් වීරියෙන් නුවනින් මේ සතර සතිපට්ඨානය තුළ හිත පිහිටෝනවන. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියකින් යුක්තව සම්පජාන කියන හොඳ නුවනකින් යුක්තව සතිමා කියන්නේ හොඳ සිහියක් පවත්වනවා. ඒ සතිපට්ඨාන කොටස් ගැන යොමු කරගත් ඒ කොටස් තුළට පිහිටෝපු සිහියක් පවත්වමින් තමන්ගේ සිහිය නුවන වීරිය වඩනකොට ඒ කරුණු තුනම මුල් කරගෙන මේ සතිපට්ඨාන භාවනාවන් සතර සතිපට්ඨානය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ වේදනානුපස්සනා සතිපට්ඨානය අපි ඉස්සරලා මේ වේදනානුපස්සනාව ගැන කතා කරන්න පෙර මේ විඳීම අපිට ඇතිවෙන හැටි සැපදුක් උපේක්ෂා විදියෙන් අපිට දැනෙන ආකාරය අපි චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි අපි සාමාන්‍ය මේ විඳීම කියපු ගමන් එක පාට කෙනෙකුට මතක් කෙන්නේ දුක් විඳිනවා. අපි විඳෝනෝ. අන්න ඒ වගේ දෙයක් මතක් එන්න පුළුවන්. මෙතන විඳීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කරුණු තුනක එකතුව ස්පර්ශය නිසා ඇතිවන දෙයක්. අපි ගම් මේ විදිහට අපි දන්නවා දැන් ඔබ දිහා මේ කරුණු හොඳට තේරුම් ගන්න ඔබ තුළින් තේරුම් ගන්න. අපිට තියෙනවා ආයතන හයක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන හයක් තියෙනවා. මේ ආයතන හය ඔබ තුළත් තියෙනවා. තිරිසන් සතෙක් තුළ ගත්තාත් අපිට වඩා වෙනස් ස්වරූපයක් තිබුණට ඒ සතෙකුටත් දැන් සාමාන්‍යයෙන් බලල් පැටියෙක් එක්ක බලු පැටියෙක් ඔබ දකින සාමාන්‍ය සතෙක් ගැන හිතන වඳුරෙක් හරි මොකක් හරි සතෙක් ගැන ඒ සතා තුළත් ඇස් දෙකක් තියෙනවා. කන් දෙකක් තියෙනවා. නාසයක් තියෙනවා. කටක් තියෙනවා. දිව තියෙනවා. ඊළඟට ශරීරයක් තියෙනවා. මනසක් තියෙනවා. අපිට වගේ දියුණු කරගන්න බැරි අපි වගේ සිහිය පිහිටවල සිහිය දියුණු කිරීමේ ක්‍රමයක් තේරෙන්නේ. හැබැයි හුටත් සිහි කල්පනාවක් තියෙනවා. දැන් ගෙදර ඉන්න සාමාන්‍ය බලු පැටියෙක් ගැන හිතන්න. අවුරුදු ගානකට පස්සේ ඔබ කොහේ හරි විදේශ රටක ඉඳලාවත් ඔබ දකිනකොටම අඳුන ගන්න. සමහරලාවට ඔබ මාසයක් දෙකක් ගෙදරෙන් නැතුව ඉඳලා හදිස්සියේ ගෙදරාවත් ඔබ දැක්ක ගමන් අඳුනන.
ඊළඟට ඔය පාරේ ඇවිදගෙන ගිහිල්ලා ආපහු එන්න බැරි වෙන්නේ තමන්ගේ හොයාගෙන එනවා. එදකොට ගෙදර ස්වාමියාදුරනවා හොරෙක්ද කියලා නන්නාදුරන කෙනෙක් ආවොත් අඳුනගන්න. එදකොට මේ සත්වයන්ට අඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඔවුන්ටත් ඇහැට රූප පේනවා. කනට සබ්ද ඇහෙනවා. ගඳ සූඳ දැනෙනවා රස දැනෙනවා. ඒ සතුන්ටත් වේදනාව දැනෙනවා. කයට පහස දැනෙනවා. හැබැයි මනුස්සලෝක අපිටත් දිවිය ලෝක ඉන්න දෙවිවරුන්ටත් මේ සිහිය පිහිටවල සිහිය දියුණු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ අපේ පිනකට ලැබිච්ච දෙයක්. දැන් ඔබ ගත්තොත් අපිට නොපෙනුනාට ඕපපාතික සත්වයන්. ධර්මය සඳහන් වෙනවා ඕපපාතිකව පහළ වෙනවා ප්‍රේතලෝක ප්‍රේතයන්. නිරේ නිරි සතුන්. දිවිය ලෝක දෙවියන් බ්‍රහ්ම ලෝකොල බ්‍රහ්මයන් පවා ඕපපාතිකෝ පහළවෙන්න. එදකොට ඒ අයටත් මේ ඇස කණනාසය දිව ශරීරය මනස මේ ආයතන හය තියෙනවා. හැබැයි මේ ආයතන හය තිබුණට අපි වගේ ගුරෝසු ශරීරයක් නෙමේ තියෙන්. දැන් අපේ ශරීරය ගැන ධර්මී පෙන්නන්නේ කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන කය. කබලින් කාරකෙන අපි මේ සාමාන්‍යෙන් කණබොන ගොරෝසු ආහාර. ඒ කෑම බීමවලින් පෝෂණය වෙන ගොරෝසු ශරීරයක් අපිට තියෙන්නේ. ආහාර සමුදය රූප සමුදය මේ ආහාර ප්‍රත්්‍යයෙන් තමයි රූපය පවතින්. ඇස කණනාසේ දිවකය මනස මේ ශරීරය පවතින අපි කණබොන ආහාර ප්‍රත්තිෙන්. හැබැයි ප්‍රේතයන් ඒ ප්‍රේතයන්ගේ ශරීර ඉතාම සියුම් අපි වගේ නෙමේ. එදකොට ඒ අය අපි කනව බොනවා වගේ මේ පිගම් පිරෙන්න්න මෙහෙම කනව බොනොවන්නෙමේ අපි සාමාන්‍යෙන් විදේශනාවල සඳහන් කරුණුත් එක්ක මේ අමනුස්්‍යයන්ගේ ආහාර ගැන අසූචි නොෙක් පිළිකුල් දේවල් පිල්ලුණු දේවල් කනව නෙමේ මතකතියාගන්න ඕන් කරන්නේ ආග්‍රහණය කරනු. ආග්‍රහණය කිරීමෙන් තමයි ඔවුන්ගේ ශරීරයේ පවත්ව ගන්නේ. දෙවියන්ගේ දිවිය භෝජනත් එහෙමයි. ඒ වගේ තමයි ප්‍රේතයක් සමහරට සේම් ටික සොටු ටික දහඩිය ටික අර මලකුණුවල ඕජාව ආග්‍රහණය කරනු. එදකොට ඒ සියුම් ශරීරයක් ඔවුන් ආහාරවලින් පවත්ව ගන්න ඒ විදිහට. එතකොට සියුම් විදිහට දැම් බුදු හාදුරුව පෙන්න්නනවා මේ පංචුපාදානස් කන්දේ මේ රූපේ පවතින්න පුළුවන් ආකාරෙක් කොළහක්. ඒ තමයි අතීත අනාගත වර්තමාන කාල වසයෙන් පවතින්න පුළුවන්. දැන් අපි වගේ මිනිස්සු අතීතෙත් හිටිය. වර්තමානෙත් ඉන්නවා. ඔබ විතරක් නෙමෙන ඔබ වගේ කොච්චර මිනිස්සු ඉන්නවද. මනුස්සලෝකෙම ඉපදිච්ච කෝටි ගානක් මිනිස්සු ඉන්නවා. අනාගතයේ තව පහළ නොවෙච්ච තව කොච්චර ඉන්නවද. තව ඉපදිලත් නෑ මවකුසට ඇවිල්ලත් නෑ නමුත් අනාගතයේ මේ වගේම මිනිස්සු ලෝකෙ පහළ වෙනවා. එතකොට අතීතය යම්තාක් පංචුපාදානස්කන්ද ඇස කණනාසේ දිවකය මනස තිබුණද ඒත් මේ විදිහම තමයි. ඒ ආයතන හය තුළ පංචුපාදානස්කන්ද හටගත්තෙත් මේ විදිහටම තමයි. වර්තමානෙත් මෙහෙමයි. අනාගතය යම්තාක් උපදිනවනං ඒ උපදින්නෙත් ආයතනානම් පටිලා බෝ ආයතනයක්. ඇස කණනාසේ දිවකය මනස අපි බොහෝ මාදරින් අනේ පුතෙක් ඉපදුන අනේ දුවෙක් ඉපදුනා පොඩි එකෙක් කියලා කොච්චර දැක්ක ඒ දකින්නේ ඇස කණනාසේ දිවකය මනස ආයතනහයක් පහළ වෙලාතිය. ආයතනානම් පටිලාබෝ ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි. එදකොට අතීත අනාගත වර්තමාන වසයෙන් පවතිනු. තමා තුළ පවතිනවා මේ ඇස කණනාසේ දිවකය මනස තමාගේ බාහිරයි තුළ පවතිනවා. තමාගෙන් බාහිරමේ ඉන්න හැමක් දෙනෙක් තුළම තියෙන ඇස කණනාසේ දිවකය මනස බාහිර පවතින දේවල්. ඊළඟට මේ ලෝකයේ හීනයයි සම්මත විදිහට පහළ වෙනවා. දැන් සමහරුකි නම්බෝඩ්න ඔයි තිරිසන් ලෝක පහත්යයි සම්මත ප්‍රේතාපාය අසුරාපාය නිරය අපි කියෙන අකුසල් කරලා පව්කංගෙවන පහත් ලෝක. එතකොට ඒවෑ පහත්යයි සම්මත අපි සම්මුතියෙන් පහත් කියල සැලකුවත් එතන තියෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස. ප්‍රනීතයයි සම්මත අපි කියනවා මනුස්සලෝක වුණත් උසස්තැන් තියෙනව දිවිය ලෝක බ්‍රහ්ම ලෝක බොහොම ප්‍රනීත උසස් ලෝක කියල අපි බොහෝම කතා කරත් ඒවෑ පහළ වෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස ආයතනය. එතකොට තමා තමාගේ බාහිර හීන ප්‍රනීත දුර ළඟ තමාගේ ළඟඉන්න අය තුළ තියෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස ආයතනය අපි පුද්ගලය හැටියට දකිනවන.
දුරල ඈත කොහේ හිටියත් මේ ලෝකෙ මොන කොහෙ කෙලවරක උත්තරද්‍රවී ජීවත් වනත් ලෝකෙ මොන පැත්තක මොන රටක කොහෙ ජීවත් වනත් ඒ මනුස්්‍යයන් තුළ තියෙන්නෙත් ඔබේ වගේම ඇස කණනාසේදීව කය මනස තමා තමාගෙන් බාහිර ඊළඟට ගොරෝසු සියුම් ගොරෝසු විදිහට පහළ වෙනවා. දැන් අපට තියෙන ගොරෝසු ශරීරය මේ ඇස් කන්නාස දිවකය මනස මේ කබලින් කාර ආහාරයෙන් පෝෂණ වෙන ගොරෝසු ශරීරයක් අපිට තියෙන. සියුම් ස්භාවත් දෙවියන්ට බ්‍රහ්මයන්ට ප්‍රේතයන්ට අමනුස්්‍යයන්ට සියුම් ශරීරයක් හැටි රෝපපාතිකව පහළ වෙන. ඒ පහළ වෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනසමයි. එහෙම නම් මේ ලෝකයේ අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර දුර ළඟ හීන ප්‍රනීත ගොරෝසු සියුම් ඔය මොන ආකාරයෙන් ගත්තත් පංච උපාදානස්කන්ධයක් තමයි මේ පවතින්නේ. ආයතන 6ක් තුළ හැදෙන පංච උපාදානස්කන්ධය. එතකොට මෙන්න මේ ආයතන 6ේම දැන් අපි ගැන හිතමු ඉස්සරලා. මේ ධර්මයේ ඉස්සරලාම අපි දකින්නේ තමා තුළින්. අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහෙරති. ඉස්සරලා තමන්ගේ කයේ ස්වභාවය තමන්ගේ මේ ස්වරූපේ තේරුම් අරගෙන තමයි යා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර අයගේ කයවල් වල ස්වභාවයට ගලපලා බලන්න. දැන් අපි බලමු අපේ. දැන් ඔබ බලන්න ඕනේ ඔබ දිහා මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් බලන්න. දැන් ඔබට තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6ක් දැන් ඔබ තුල තියෙනවා. මේ ආයතන 6 විඳීම් ඇති වෙනවා. අපි අද කතා කරන්නේ වේදනානුපස්සනාවනේ. විඳීම් ඇති වෙනවා. මේ ආයතන 6ේම විඳීම් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඇහැ තුල විඳීමක් උපදින්නේ ඇහි ස්පර්ශය නිසා. කන තුල විඳීමක් උපදින්නේ කනේ ස්පර්ශය නිසා. නාසය තුල විඳීමක් උපදින්නේ නාසයේ ස්පර්ශය නිසා. දිව තුල විඳීමක් උපදින්නේ දිවේ ස්පර්ශය නිසා. කය තුල විඳීමක් උපදින්නේ කයේ ස්පර්ශය නිසා. ඔබේ මනස තුල විඳීම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. එහෙමනම් අපිට ඇහෙන් දැකපු දෙයක් නිසා සැපක් ඇති වුණාද, දුක් වේදනාවක් ඇති වුණාද, තමාට දුකක් ඇති වෙනවා, තරහ යනවා, ආසාවක් ඇති වෙනවා. මේ ඇති වෙන හැම විඳීමක්ම ස්පර්ශයෙන්මයි ඒක උපදින්නේ. කනට අහපු දෙයක් නිසා කවුරු හරි ඔබට බනිනවා ඇහෙනවා. අන්න තරහක් ඇති වෙනවා, දුක් විඳීමක් ඇති වෙනවා. කෙනෙක් ඔබේ ගුණ කියනවා ඇහෙනවා. අන්න ඔබට ආස හිතෙනවා. ඔබේ හිත ඇලෙනවා, ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙනවා. ආසයි ඒකට. ඔබට කැමති ප්‍රියමනාප දෙයක් ඔබට කන්න ලැබෙනවා. ඔබට ආසාවක් ඇති වෙනවා. සැප විඳීමක් උපදිනවා. ඒ කනකොට ඔබ අකමැති දෙයක් කෑමේ තිබිලා හැපෙනවා. අපි ගමු සමහර ලාවට කනකොට එක්කෝ සතෙක්ගේ කෑල්ලක්. සමහරට දැක්ක ගමන් අප්පිරියාවක් ඇති වෙනවා. ඒ විඳීම දුක් විඳීමක් උපදිනවා. එතකොට මේ විදිහට අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන 6 තුලම විඳීම් ඇති වෙනවා. ඒ විඳීම ඇති වෙන්නේ ස්පර්ශ නිසා. දැන් අපි තේරුම් ගමු මොකක්ද මේ ස්පර්ශය කියන්නේ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ ස්පර්ශය පෙන්වුවේ තින්නං සංගති පස්සෝ. කරුණු 3ක එකතුවීම ස්පර්ශයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කරුණු 3ක් එකතු වෙනවා. දැන් අපි එකින් එක තේරුම් ගමු මෙහෙම. ඇහි ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි විඥානයයි එකතුවීම. ඇසයි රූපයක්, මොකක් හරි රූපයක්, ඊළඟට විඥානය. ඒ කරුණු 3 එකතු වෙනකොට තමයි ඒ රූපය අපි දකින්නේ. ඒ දකින දේට අනුව තමයි විඳීම උපදින්නේ. එතකොට ඇසයි රූපයයි විඥානය එකතු වීම තමයි ඇහි ස්පර්ශය. ඒ කරුණු 3 එකතු වුනේ නැත්නම් අපි ඒක දකින්නේ නැහැ. දැන් ඔබ හිතන්න සමහර ලාවට ඇහැ ඇරිලා තියෙනවා. දැන් සමහර ඔබ දැකලා ඇතින් නිින්ද ගිහිල්ලා ඉන්නවා ඇහැ අරගෙන. එතකොට එයා ඇහැ අරගෙන නිින්ද ගිහිල්ලා රූපත් තියෙනවා. හැබැයි යාගේ විඥානි පහළ වෙන්නේ නැහැ. මොකද මානසිකාරයක් නැහැ. එයා ඉන්නේ නිින්ද තුල. ඒ ඇහැ ගැන අවධානය යොමු වෙනකොට තමයි මානසිකාරයත් එක්ක තමයි විඥානි චක්කු විඥානි පහළ වෙන්නේ. ඒ චක්කු විඥානි පහළ වෙනකොට තමයි ඇසයි රූපයයි විඥානයයි කරුණු 3ම එකට එකතු වෙනවා. ඒකට කියනවා ඇහි ස්පර්ශය. මෙන්න මේ ඇහි ස්පර්ශයෙන් තමයි අර දකින දේ ගැන විඳීම් ඇති වෙනවා.
මතක තියාගන්න ස්පර්ශයෙන් ඒ දකින දේ ගැන විඳීම් 3 ආකාරයකට බුදුහාමුදුරුවෝ පෙන්නන. ඒ තමයි සැප විඳීම. අපිට ඒ දකින දේ ගැන සැප විඳීමක් උපදිනවා. ඊළඟට ඒ දකින දේ තුළ දුක් විඳීම් උපදිනවා. අපි අකමැති අප්‍රිය අමනාප දෙයක් දකිනකොට අපිට දුක් විඳීමක් උපදිනවා. සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපේ හිත දුක් සැප රහිත විඳීමත් එක්ක තියෙනවා. අපි ඔය පාරේ යන එනකොට කොච්චර දේවල් පොළොව දකිනවා, ගස් ගල් දකිනවා, සාමාන්‍යයෙන් නොදන්න වාහනේ එහෙම යනවා දකිනවා, කඳු දකිනවා, සත්තු පියාඹනවා, නොඑක් දේවල් දකිනවා. අමුතු ආසාවක්වත් අමුතු තරහයමක්වත් බොහෝ වෙලාවට ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ තුල තියෙන උපේක්ෂාව නෙමෙයි මතක තියාගන්න ඕන. අවබෝධයෙන් යුක්ත උපේක්ෂාවක් නෙමෙයි. තාම කෙලෙස් සහිතවයි ඔබ ඉන්නේ. කෙලෙස් සහිතව ඉන්න කෙනාට මේ විදීම් තුනත් එක්ක හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්ම තුනක් එකතු වෙනවා. සැප විඳීමත් එක්ක රාගානුසය එකතු වෙනවා. රාගානුසය කියන්නේ ඒකට තියෙන ඇල්ම ආසාව ඒකත් එක්ක එකතු වෙනවා. දුක් විඳීමත් එක්ක ඔබ ඇහෙන් දැකපු දෙයක් එක්ක ඔබට අකමැති අප්‍රිය අමනාප දෙයක් නම් ඔබ දැක්කේ. ඒ දුක් විඳීමත් එක්ක පටිඝානුසය බලවත් වෙනවා. ඒකත් එක්ක ගැටීමක් ඇති වෙනවා. ඒ නිසායි තරහ යන්නේ. ගැටීමක් උපදින. දුක් විඳීමක් උපදිනවා. ඇයි කෙලෙස් සහිතවයි තාම ඉන්නේ. දුක් සැප රහිත විඳීමත් එක්ක ඇති වෙන්නේ අවිජ්ජානුසය. එතකොට බලන්න සැප විඳීමක් ආපු ගමන් රාගානුසයකට එකතු වෙනවා. දුක් විඳීමක් උපදිනකොට පටිඝානුසය එකතු වෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්ජානුසයකට මේ අනුසය ධර්ම විඳීමත් එක්ක එකතු වෙනවා. ඊළඟට දැන් ඔය විදිහට ඔබ එකින් එක තේරුම් ගම. අපි ඉස්සරලා මේ විඳීම් ගැන නිරවුල් කරගෙනමු වේදනානුපස්සනාව ටික කතා කරන්න. ඊළඟට ඔබ හිතන්න කන. අපේ කනට ශබ්දයක් ඇහෙනවා. ඒ කනට ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? අර ඇහැට රූපයක් පෙනුණා වගේම ස්පර්ශය නිසා, කනේ ස්පර්ශය නිසා. තින්නං සංගති පස්සෝ, කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි. ඔන්න එහෙමනම් කනට ශබ්දයක් ඇහෙන්න නම් කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා. ඒකට අපි කියනවා කනේ ස්පර්ශය කියලා. කනයි ඒ ශබ්දයයි විඥානය එකතු වෙනවා. කනේ ස්පර්ශය. මේ ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. දැන් අපි හිතමු කවුරු හරි ඔබ ගැන ගුණයක් කියනවා. එක්ක ඔබ ආසම සින්දුවක් ඇහෙනවා. දැන් ඔබට සැප විඳීමක් උපදිනවා. කවුරු හරි ඔබට බනිනවා ඇහෙනවා. ඔබ අකමැති ශබ්දයක් ඇහෙනවා. ඔබට සමහරවිට තරහ යනවා. කෑ ගහන මොකද්ද ඔය හරි වදයක් කියනවා. එතකොට ඒ වගේ ඇහෙන හඬත් එක්ක අපි ඒකට එක්ක අපි අකමැති නම් අප්‍රිය නම් අපි ඒකත් එක්ක ගැටෙනවා. ඊළඟට එදිනෙදා සාමාන්‍ය වාහන යන සද්ද, සත්තු කෑ ගහන සද්ද කොච්චරනම් මේ හැම වෙලාවෙම පරිසරයේ කොච්චර හඬවල් තියනවද? ඒවට අමුතු ආසාවක්වත් ගැටීමක්වත් නැහැ. එතන තියෙන දුක් සැප රහිත විඳීම. එතකොට කනට ඇහෙන හැම ශබ්දයක් එක්කම ක්ලේශ ධර්ම තුනක් මතුවෙනවා මේ විඳීමත් එක්ක. සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙනවා. දුක් විඳීමත් එක්ක පටිඝානුසය බලවත් වෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්ජානුසය මතුවෙනවා. අන්න කනට ඇහෙන විඳීමත් එක්ක මේ හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්මයන් බලවත් වෙලා එන ආකාරය. දැන් අපි ඕක තව තේරුම් ගන්න පුළුවන් ඔබට මෙහෙම. ඒ කියන්නේ දැන් අපි ගමු සමහර වෙලාවට මේ කරුණු තුනේම එකතුව ස්පර්ශය තේරුම් ගන්නයි ඔබට මම මේ උපමාව කියන්නේ. දැන් අපි හිතමු ඔබ ආස කරන දෙයක්. දැන් සමහරවිට අපි හිතමු මැච් බලන්න ආස කෙනෙක් කියලා. එක්කෝ ක්‍රීඩාව තරගයක් හරි ටෙලි නාට්‍යයක් බලන්න හරි ආස කෙනෙක් දැන් කට ඇරගෙන අනිත් ඔක්කොම අමතකයි දැන් මේකම බලාගෙන ඉන්නවා. සමහරලාට ඔබට කතා කරනවා. ඇහෙන්නේ. මේ කන ළඟ ඇවිල්ලා කතා කරනවා ඒත් ඇහෙන්නේ නැහැ. මොකද අවධානය තියෙන වෙන දිහාක. ඊළඟට ඇවිල්ලා සමහරලාට තට්ටුවක් දාලා ගෙදර අම්මා වෙන්න පුළුවන්, ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඇහෙන්නේ නැද්ද? කන් ඇහෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට බලපුවහම අන්න එතකොට වෙනවා මට ඇහුන්නේ නැහැ කියනවා. මේ ළඟ කතා කරලා. ඒකට හේතුව අපේ විඥානේ කන තුල පිහිටියේ නැත්නම් අපේ කන හොඳට ඇහුණත් කන ළඟම කතා කරත් සෝත විඥානේ පිහිටියොත් ඒ ගැන මානසිකාරයක් යොමු වෙනකොට තමයි සෝත විඥානේ හටගන්නේ. අන්න එතකොට තමයි කනයි ශබ්දයයි විඥානය එකතු වෙනකොට කනේ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් ඔබට ওই විදිහටම ගල්ප ගන්න පුළුවන් නාසයට ගඳ සුවඳ දැනෙන හැටි. අපේ නාසයට ගඳක් හෝ සුවඳක් හෝ දැනෙන්නේ
නාසයේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කියන්නේ කරුණු තුනක එකතුවීම. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතු වෙනවා. ඒ ස්පර්ශය නිසා අපිට දැනුනේ අපි කැමති ප්‍රියමනාප ආස කරන සුවඳක් දැනෙනවා. අර ගඳ සුවඳ තුළ සුවඳක්න ආස කරනෙක්කො මල් සුවඳක් අපි ආස කරන සමම් පිච්ච සුවඳ සෙන් සුවඳක් එයාගේ හිතේ රාගානුසේ බලවත්වෙනවා එකත් එක් ආසයි ඇලීම ඇති වෙනවා. එයා ප්‍රිය අමනාප විශාල දුරුගන්ධයක් දැනෙනවා. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එතන ගඳක් දැනෙන්නේ. අපි අකමැති අප්‍රිය ගන්ධයක් එනකොට අපි ගැටෙනවා තමට තරහ යන කේන්තියනවා. බනිනෝ. එතකොට ඒ තුළ බලවත්වෙන්නේ පටිගානුසය. සාමාන්‍ය පරිසරය තුළ හැම වෙලේම අපිට දැනෙනවා. මේ සුවඳ ගඳ විතරක් නෙමේ අනිත් හැම වෙලාවෙම අපිට සාමාන්‍ය වෙලාවල්වල තියෙන්නේ දුක් සැප රහිත විඳීම. ඒ තුළ තියන්නේ අවිජ්‍යානුසයත් එක් එකතු වෙලා. එතකොට ඔන්න ඔය විදිහට නාසේ ස්පර්ශයත් එක්ක වෙලාවකට සැපවිඳීම් වෙලාවකට දුක්විදීම් වෙලාවකට දුක් සැප රහිත විදීම් ඇතිවෙන. දැන් ඔන්න අපි කතා කරා ඇස කණ නාසේ. ඊළඟට දිව ගැන දැන් ඔබට ලේසි තේරුම් ගන්න. අපේ දිවට රසයක් දැනෙන්නේ කරුණු තුනක් එකතුවීමෙන් දිවයි රසයයි විඤ්ඥානය නිසා. ඒ ස්පර්ශය නිසා විඳීමක් උපදිනවා. ඒ විඳීම අපි කැමති ආස කරන රසයක් නං දැනුනේ අපිට ඇලීමක් ආසාාවක් සැපවේදනාවක් උපදින ඒකත් එක්ක. ඒ සැපවේදනාවත් එක්කම අභ්‍යන්තර ක්ලේෂ ධර්මයක් බලවත්වෙනවා රාගානුසේ. අපි කණබොන දේවල්ලෙක් අපි අප්‍රිය අමනාප අපි අකමැති දෙයක් තරහ යනවා කේන්ති යනවා දුක් විඳීමක් ඇතිවෙනකොට පටිගානුසේ එකත් එක් එකතු වෙන විඳීමත් එක්. ඊළඟට සාමාන්‍ය හැමදාම සමහරලාට අමුතු ආසාාවක් ප්‍රියතාවයක් නෑ වතුර බොනවා සාමාන්‍ය හැම වෙලාම කණබොන්න දේවල් අමුතු ආසාාවකුත් නෑ ප්‍රියතාවයකුත් නෑ ඒ තුළ තින්නේ දුක් සැප රහිත විඳීම. ඒ තුළ අවිජ්‍යානුසයත් එක් එකතු වෙලා තියෙන. ඊළඟට කයට පහස දැනෙන ඔය වගේමයි. කයයි පහසයි විඤ්ඥානය එකතුවීමෙන් තමයි කයට පහසක් දැනින්. ඒකට අපි කෙනවා කයි ස්පර්සේ. ඒ ස්පර්සය නිසා විඳී මැති වෙනවා. දැන් අපි හිතම අපිට සිනිදු පහසක්. අපි ආස කරන පහසක් දැනෙනවා සිනිදු බොහොම සනීපයක් දැනෙනවා. සීතලක් සමහරු සීතලට කැමති සමහරු රශ්නිට කැමති සමහරු හුළං වදින්න කැමති. එතකොට ඒ එකෙක් කෙනාගේ තියෙන ක්ලේෂ ධර්මයන් මතේ කැමැත්ත වෙනස් වෙනවා. එතකොට අපි හිතමුන් කෙනෙක් ආස කරන ප්‍රියමනාප ස්පර්සයත් එක්ක යාට ඇති වෙනවා සැපසහගත විඳීමක් යායකට ඇලුම් කරන ආස කරන. යායේ සැපේ විදිී ආසයි. ඒකත් එක්ක රාගානුසේ බලවත්වෙනවා. ඊළඟට කෙනෙක් සමහර වෙලාවට යාට දුක් සහිත රස්නයක් කවුරු හරි සූරනවා රිදෙනවා වේදනාවක් අයේ ස්පර්සයත් එක්ක තමන් අකමැති අප්‍රිය ස්පර්සය. ඒ ස්පර්සයත් එක්ක එකතු වෙන්නේ පටිගානුසේ. ඊළඟට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපිට දුක් සැප රහිත විඳීමත් එක් අවිජ්‍යානුසේ තියෙන. මේ එකෙක් කෙනගේ සිතුවිලිත් එක්ක මේක වෙනස්. දැන් අපි හිතම මෙහෙම දැන් කෙනෙක් එකම දේ හිතන්න පුළන් දැන් කෙනෙක් ඔබ ආදරය කරන කෙනෙක් තමන්ව අතගාන තමන්ව ඉම්බිනවා අපි ගමු දරුවෙක් හරි අම්ම කෙනෙක් දරුවෙක් හරි එක්කො පෙම්වතෙක් වෙන්න පුළුව පෙම්වතියක් වෙන්න පුළුවන් කෙනෙක් ආදරෙන් ඉන්නකොට අපි හිතම කවරුවරි එහෙම කෙනෙක් ඇවිල්ල අතින් අල්ලනු අතගාන. එතකොට එයාට ඒ තුළ ඇතිවෙන්න ආසාාවක් සැපවිඳීම. හැබැයි ඒ විදිහටම කවරු හරි ඇවිල් ආදරෙන් අතගානවා පාරයන හිගන්නේ. ඒ වෙලාවි ඒත් අර ස්පරසම තමයි. හැබැයි එතනදි හිත අකමැති. ඒ තුළ දුක්විදීම කේන්තියනව තරහයනවා. එතකොට අපිට බලන්න එකමදේ එකම විඳීම වනත් එකම ස්පර්සය වනත් ඒ තුළ අපේ තියෙන චේතනාව සිතුවිලි මේ ඔක්කොමත් එක්ක ඒ ක්ලේෂ ධර්මයන්ගේ වෙනස්කං ඇති වෙන. ඊළඟට ඔය විදිහම තමයි මනස හිතේ. ඔබේ සිතේ ඔබට ඇති වෙනවනේ සැපදුක් විදී දැයකටි සමහරු කොහේ කල්පනා කර කර තනියෙන් අඩනවා. දුක්වෙනවා ඇයි හිතට එනවා දැන් දුක් සහිත සිතු අනේ අපේ අම්මාද ජීවත් වනාන. අනේ අපේ තාත් අදා පිළඟ හිටියන ඔන්න කවරුවරි මැරිච්ච කෙනෙක් ගැන මතක් කෙනවා. එක්කො සමහරලාට කවරුහරි බැනපු දෙයක් තමන්
පරද්දපු දෙයක් තමන්ට ඒ වගේ දෙයක් හිතට එනවා. සමහරලාවට හිටිකම එක පාට සමහරුන්ට ඔබ දැකලාදි තනියෙන් හිනා යනවා. ඔය පාරි බලාගෙනින් ඔය පුටුවක වාඩිලා ඔහේ කල්පනා කරගෙන එක පාට තනියෙන් හිනා යනවා. ඒ මොකද හිතට මතක් එනවා. මනසට එනවා තමන් කැමති ප්‍රියමනාප ආස කරන දේවල් හිතට මතක් එනවා. ඒ මතක් කෙනකොට සතුටක් උපදිනවා. එහෙමනම් මනසේ අපිට බාහිරින් පේන ඇස කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රියම් බාහිරට විවෘත වෙලා තියෙන. මතක තියාගන්න ඇහැට පේන්නේ මේ බාහිර ලෝකෙ තියෙන රූප. කනට ඇහෙන්නේ බාහිර ලෝකෙ තියෙන ශබ්ද. නාසයට දැනෙන්නේ මේ බාහිර ලෝකෙන් එන ගඳ සුවද. දිවට දැනෙන්නේ අපි කටට දාගන්න මේ කෑම බීම වල තියෙන රසය. කයට දැනෙන්නේ බාහිරෙන් තියෙන පහස. හැබැයි මනස අනුභව කරන්නේ මේ ඇස කන නාසේ දිව කය කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගත් අරමුණු තමයි මනස අනුභව කරන්න. ඒ අරමුණ මනසෙන් නැවත නැවත අරමුණු හැටියට සිහිකර කර මෙනෙහි කර කර මනසේ ස්පර්සයක් හටගන්න. සිතයි සිතුවිලි විඤ්ඥානයයි හිත තුළ එකතුවෙන්. එක තමයි මනසේ ස්පර්සය. ඔබේ හිත තුළ ස්පර්සය ඇති වෙනවා කියන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙන. අන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙනකොට ඒ සිතුවිල්ල ඔබ කැමති දෙයක් නම් මතක් වුණේ ඔබට ආස තනියෙන් හිනා යනවා සතුටක් ඇතිවෙන ඔබ ආසයි ඒ තුළ රාගානුසය සැපවිඳීමත් එක් එකතුවෙන. ඊළඟට ඔබට තරහකාරයෝ මතක් කෙනවා කේන්තියන් දේව ඔබ අකමැති දේවල් හිතට මතක් කෙනවා හිතට වද දෙනවා. මානසිකව ඒවමයි මතක්කෙන්. ඔබාතින් වෙච්ච වැරදි පවකං ඒෝ මතක් කෙනකොට ඒ අරමුණත් එක්ක හිත ඇතුළෙම ඔබ ගැටෙනවා. ඒ ගැටෙනකොට පටිගානුසේ තමයි හිත තුළ බලවත්වෙන්න. තැන් සමහරයට බාහිරින් කවුරුත් කරපු දෙයක් නෑ. හැබැයි හිත ඇතුළෙන් විඳෝනු. කල්පනා කර කර හිත ඇතුළෙ විශාල පීඩනයක් තෙරපීමක් විඳවන. ඇයි හිතට මතක් කෙන්නේ කැමති දේනෙමේ අකමැතිදේ. ඒ අකමැති අරමුණත් එක්ක පටිගානුසේ බලවත් වෙලායනවා. අනිත් හැම වෙලාවටම සාමාන්‍ය වෙලාවට මතකතියාගන්න අපි හිතන්න නැතුව දැ මට හිතුන්නේ මට මොකුත් නෑ මට අරමුණක් නෑ එහෙම වෙන්න හිස් බවක් නෑ. හැම වෙලාම මේ සිතුවිලි පරම්පරාව දිගටම අපිට ගණනය කරන්න බැරි වේගයක් එක්ක මේ සිවිතුවිලි පරම්පරාව වේගෙන් ගමන් කරනවා. සාමාන්‍ය අභිධර්ම විස්තර වෙන්න චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට චිත්තක්ෂණයක් කෙන අපිට බෙදලා වෙන්කරල අපි සාමාන්‍ය කියන මොහොත අපි සාමාන්‍යෙන් පුංචිම වෙලාවක් ගැන අපි නිකං කියන්නේ අසුරු සැනක් ගහන වෙලාවක් ඇසිපිය හෙලන වෙලාවක් කියනවන් හැබැයි ධර්මි විස්තර වෙනවා ඒ ඇසිපිය හෙලන වෙලාව කියලා අපි කියන වෙලාවත් ඒක ලක්සෙන් කෝටි ගානෙන් බෙදුවත් චිත්තක්ෂණයක් ගැන ඊටත් වඩා පුංචිම වෙලාව. එතකොට ඒ වගේ හැම මොහොතෙම සිතුවිලි පරම්පරාවක් මේ හිත තුළ දිගට පවතිනු. ඒ නිසා මොකුත් නැති හිස් බවක් නෑ ඒ අතර. අනිත් හැම වෙලාම හිත තියෙන්නේ සැපදුක් රහිත විඳීමත් එකේ තුළ තියෙන අවිජ්‍යානුසේ. දැන් ඔන්න ඔයි ටික මුලින් තේරුම් ගන්න. අපිට ඇස කන නාසේ දිවකය මනස කියලා ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයේම ස්පර්සයෙන් තමයි විඳීම් ඇතිවෙන්නේ. ඒ විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන් දුක් විඳීමක් වෙන්න පුළුවන් දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන්. දැන් ඔය ටික තේරුම් ගත්තට පස්සේ වේදනානු පස්සනා සතිපට්ඨාන කොටස අපිට තේරුම් ගන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් අපි කලින් කතා කරපුයට වඩා වෙනස්. අපි කලින් ධර්ම දේශනා කීපේම කතා කරේ කය මුල් කරගෙන. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය මුල් කරගෙන ඒ තුළ සිහිය පිහිටවල සිහිය දියුණු කරන භාවනා කරන. ආනාපාන සතිය ඉරියාපත සම්පජන්‍ය භාවනාව ධාතු මනසිකාරයේ පිළිකුල් භාවනාව නවසීවතික භාවනාව ඒ ඔක්කොම කායානු පස්සනාවට අයිති දේවල්. මෙතන දැන් අපි කතා කරන්න වේදනානු පස්සනා විඳීම් පැත්ත මේ ඇතිවන සැපවිඳීම දුක්විඳීම දුක් සැප රහිත විඳීම අපි තුළ ඇතිවෙන. තැන් ඔබ තුළ හැම වෙලාවෙම එක්කො සැපවිඳීමක් දුක්විඳීමක් අනිත් වෙලාවට තියෙන දුක් සැප රහිත විඳීම. ඔය විඳීම ඇතිවුණේ කොහොමද කියලා ඔබ හොඳට බැලුවොත් එක්කො ඇහැට පේන දෙයක් නිසා එක්කො කනට ඇහිච්ච දෙයක් නිසා එක්කො නාසයට දැනෙන දෙයක් නිසා එක්කො කණබොන දෙයක් නිසා එක්කො කයට දැනෙන දෙයක් නිසා එක්කො ඒව ගැන හිත හිතා හිතෙන් ඇති කරගත්ත දේවල්. වෙන කොහෙන්වත් අපිට එන්නේ නෑ අරමුණු. අපිට හැම වෙලාවෙම මේ අරමුණු ගලාගෙනන්නේ
මේ ආයතන හයෙන් ඇස කණනාසේ දිවකය මනසකෙන ආයතනහයෙන් තමයි මේ අරමුණු ගලාගෙනෙන්නේ. ඒවත් එක්ක තමයි මේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ පටිගානුසේ අවිජ්‍යානුසේ කෙන ක්ලේෂ ධර්මයන් හැම වෙලාම එකතු එවී බලවත්වෙවී පවතින්. දැන් අපි බුදුරජාණන් වහන්සේ කොහොමද වේදනානු පස්සනා සතිපට්ඨානය අපිට පැහෙදිලි කළ දුන්න. දැන් අපි හොඳට සිහිය පිහිටවාගෙන. මෙතන හේතු පල තේරුම් ගන්නට ඕන එකයි අපි විස්තර ඇතුව කුමක් නිසාද හටගන්නේ කුමක් නැතිවෙනකොට නැතිවෙනවත්. දැන් ඔබ තේරුම් ගත්තා විඳීම ඇතිවෙන්නේ කුමක් නිසාද ස්පර්ස නිසා. එහනම් ස්පර්ස වෙනස්සෙනකොට විඳීම වෙනස්සෙනවා. අන්න හේතුවක් නිසා හටගත්තදේ හේතු නැතිවෙනකොට නැතිවෙන. එතකොට කන තුළ විඳීමක් විපදුනාන කනේ ස්පර්සේ. නාසේ තුළ විඳීමක් ඇති වුණාන නාසේ ස්පර්සේ. දිව තුළ විඳීමක් ඇති වුණානන් දිවේ ස්පර්සේ. කය තුළ විඳීමක් ඇති වුණානම් කයේ ස්පර්සින්. මනස මුල් කරගෙන මනෝමය වසයෙන් යම් දුකක් වේදනාවක් ඇති වුණාන මනසේ ස්පර්සේ. එහෙමනගේ හැම ස්පර්සයක්ම වෙනස් වෙද්දි විදීම වෙනස් වෙන. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කතංච භික්කවේ බික්කු වේදනාසු වේදනානු පස්සේ විහරති. මහනෙනේ කොහොමද කෙනෙක් වේදනානු පස්සනා සතිපට්ඨානය තුළ වාසය කරන්නේ. ඉද භික්කවේ බික්කු සුකං වේදනං වේදියමානෝ සුකං වේදනං වේදයාමීති පජානාති. අන්න සැපවේදනාවක් විඳිනවා. දැන් ඔබ දන්නවා කලින් ටික හොඳට තේරුම් ගත්තනං ඔබ දන්නවා කොහොමද සැපවේදනාවක් උපදින්. එදකොට සැපවේදනා අපිට ඇති වෙනවා ඇස කණ නාසේ දිව කය මනස කියන ආයතන හයේම ස්පර්සය නිසා අපිට සැපවේදනා උපදිනවා. එතකොට වේදනානු පස්සනා සතිපට්ඨානි වඩන කෙනා හොඳ සිහියෙන් නුවනින් වීරියෙන් මතකතියාගන්න මේ භාවනාවල් වඩනකොට කරුණු තුනක් මුලින් අපි කිව්වා. ආතාපි සම්පජානෝ සතිම කෙලෙස් තවන වීරියයි සම්පජාන කැන හොඳ නුවනක් තියෙන් ඕනෑ සතිමා කියන සිහිය. එතකොට වීරිය නුවන සිහියෙන් යුක්තව සැපවිඳීමක් උපදිනකොට සැපවිඳීමක් විඳිනකොට හොඳට තේරුම් ගන්නවා මේ ස්පර්සය නිසා ඇතිවෙච්ච සැපවිඳීම. මේ විඳීම අනිත්‍යයි. ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා හොඳට තේරුම් ගන්න. අන්න ඒක තමයි වේදනානු පස්සනාව. බුදුරජාණන් වහන්සේ පෙන්වේ සුකං වේදනං වේදියමානෝ සැපවේදනාවක් විඳිද්දී සුකං වේදනං වේදයාමීති පජානාති. මං මේ සැපවේදනාවක් ස්පර්සයෙන් හටගත්ත සැපවේදනාවක් දැම් මේ විඳින්නේ කියලා ඒක හට ගැනීම තේරුම් ගන්න. ඊළඟට දුක්කං වේදනං වේදියමානෝ දුක්කං වේදනං වේදයාමීති පජානාති. එයාට අරවගේම ස්පර්ස නිසා දුක්වේදනාවක් උපදින. ඒ දුක්වේදනාවක් උපදිනකොට එයා හොඳට තේරුම් ගන්නවා මේ මගේ ආයතන හයේ ස්පර්සය නිසා ඇතිවෙච්ච දුක්වේදනාව මේ ඇති වුණේ. එදකොට ඒ වේදනාව විඳිනකොටම මේක ස්පර්සය නිසා හටගත්තා ස්පර්සි නැති වෙනකොට නැතිවෙනවා කියලා දකිනවා. එහෙමනන් සැපවේදනාවක් ඇතිවුණත් දුක්වේදනාවක් ඇතිවුණත් තමා තුළ ස්පර්සයමයි මේක හටගත්ත කියල තේරුම් ගන්න. ඊළඟට අදුක්කම සුකං වේදනං වේදියමානෝ අදුක්කම සුකං වේදනං වේදයාමීති පජානාති. එයාට දුක් සැප රහිත විඳීමක් ඇතිවෙන. ඒ දුක් සැප රහිත විඳීම එයා තේරුම් ගන්නවා මේකත් ස්පර්සයමයි ඇතිවුණේ. මේ ආයතන හයි ස්පර්සය නිසාම හටගත්තා ස්පර්සය වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලේ වේදනාව ගැනත් තේරුම් ගන්නවා. දැම් බලන්න අපි අර කලින් කතා කරපු ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්සය නිසා විඳීම උපදින. සාමාන්‍ය වෙන්න කෙලෙස් සහිත කෙනා මේක ස්පර්සයෙන් හටගන්නවා කියලා විඳීම දකින්නේ. ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා ඒක තේරුම් ගන්නෙත් නෑ. එයා මම විඳිනවා මම දකිනවා මටයි දැනුනේ සමහට විඳීමත් එක කේන්තියන මුම් මට මෙහෙම කියනවා මුම් මට මෙහෙම කියනවා මං ඕකට අකමැති. එදකොට ඒ විදිහට ඒ විඳීම බාහිරට දාලා ඒ එන අරමුණත් එක්ක ගැටෙන එක තමයි අපි තුළ වෙන්. අපි තුළ ඒකට කැමැත්තක් නං අර රාගානුසේ බලවත් වෙලා අපි ඒකත් එක් ඇලෙනවා. ඒකට ඇලුම් කරන ආසා කරනවා. පටිගානුසේ බලවත්වෙනකොට අප්‍රිය අමනා පරමුණත්තේ අපඒකට ගැටෙනවා. ගැටි ගැටිය ඒකත් එක්ක යනවාදිකට. අනිත් වෙලාවට මුලා වෙලා ඉන්නවා. අවිජ්‍යානුසයත් එක් හැබැයි මෙතනදී
වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩන කෙනා හොඳින් මේක තේරුම් ගන්න. සැප වේදනාවක් විඳිද්දී ස්පර්ශය නිසා මේක හටගත්තා කියලා මේ සැප වේදනාව විඳිනකොට මං සැප වේදනාවක් විඳිනවා කියලා හොඳට තේරුම් ගන්න. දුක් වේදනාවක් විඳිනකොට ස්පර්ශයෙන් හටගත්ත දුක් විඳීමක් මං විඳින්න කියලා හොඳට ඒක තේරුම් ගන්නවා. සිහියෙන් දකිනවා. දුක් සැප රහිත විඳීමක් නං ඇති වුණේ. මා තුළ ස්පර්ශය නිසා දුක් සැප රහිත විඳීමක් දැන් ඇති වුණා කියලා ඒ මොහොත ඒක දකිනවා. ඊළඟට සාමිසංවා සුකං වේදනං වේදියමානෝ සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. එතකොට එයාට සාමිස වූ සැපවිඳීමක් ඇතිවෙන. මතකතියාගන සාමිස නිරාමිස කියල ධර්මය සඳහන් වෙන වචන. සාමිස කියලා කියන්නේ කෙලෙස් සහිත. පංච නීවරණයන්ගෙන් යුක්ත හිත හැම වෙලායි මර කෙලෙස්සත් එකතු වෙච්ච සැපවිඳීමක් තියෙන. පංච නීවරණයන්ගෙන් යුත්ත පංච කාමයන්ට බැඳේගිය කෙලෙස් සහිත සැපවිඳීමක් නම්. මේ විඳීම කෙලෙස් සහිත සැපවිඳීමක් කියලා හොදට තේරුම් ගන්න. ඒකත් ස්පර්සයම ඉපදිච්ච දෙයක් කියලා. දැන් මං ඔබට කලින් කිව්ව මේ ස්පර්සයත් එක්ක රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසයකින් අනුසේ ධර්ම හැමවෙලේම බලවත්තේ. එතකොට ඒ විදිහට ක්ලේෂ ධර්මයන් ඒවත් එක්ක එකතු වෙච්ච කෙලෙස් වලින් යුක්ත විඳීමක් මං මේ විඳින්න කියලා ඒ විඳීම හොඳට තේරුම් ගන්නවා. සාමිසංවා සුකං වේදනං වේදියමානෝ සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. මේක කෙලෙස් එක්ක එකතු වෙච්ච කෙලෙස් සහිත සැපවිඳීමක් මේ කියලා ඒ සැපවිඳීම හොඳට ස්පර්සයම හටගත්ත දෙයක් හැටියට දකිනවා. ඊළඟට එයා නිරාමිසංවා සුකං වේදනං වේදියමානෝ නිරාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. එතකොට එයාට නිරාමිස සැපවිඳීන් ඇතිවෙන. නිරාමිස සැපවිඳීම කියලා කියන්නේ සමාධිය තුළ ඇතිවන සැපය. පළවෙනි ධ්‍යානයේ බුදුරජාණන් වහන්සේ ධ්‍යානී ගැන විස්තර කරනකොට ධ්‍යාන පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි ඒ විදිහට ධ්‍යාන මට්ටම් පෙන්න්න. අපි තේරුම් ගමු ඉස්සරලා පළවෙනි ධ්‍යානයේ මේ පළවෙනි ධ්‍යානයේ යම් භාවනාවක් කරලා හිත ඒ භාවන අරමුණ තුළ සමාධි මට්ටමකට ඉහලට තියුණුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමාධිය තුළ සමාධි අංග පෙන්නනවා. විතක්ක විචාර ප්‍රීති සුක ඒකාග්‍රතා කියල අංග පහක් පිහිටන එක සමාධයේ තියෙන සමාධි පළවෙනි ධ්‍යානය තියෙන ධ්‍යාන අංග විතක්ක විචාර ප්‍රීති සුක ඒකාග්‍රතා. එතකොට මේ සමාධී බුදුහාන්දුරු විස්තර කරන්නේ විවිච්චේව කාමයහි විවිච්චේව අකුසලේහි දම්මේහි සවිතක්කන් සවිචාරම් විවේකජම් ප්‍රීතිසුකම් පටමධ්‍යානං උපසම්පජ්ජ විහරති. එහෙමයි විස්තර වෙන්න. යන විවිච්චේව කාමයහි යන්න පංචකාමයන්ගෙන් හිත වෙන් වෙච්ච වෙලාව. විවිච්චේව අකුසලේහි දම්මෙහි අකුසල ධර්මයන්ගෙන් හිතත් වෙන් වෙලා. එතකොට පංචකාම අරමුණුවලිනුත් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා කුසල අරමුණක් තුළයි මේ හිත සමාධිගත වෙලා තියෙන්නේ. හැබැයි ඒ කුසල අරමුණ තුළ තියෙනවා විතක්ක විචාර භාවන අරමුණ සිහි කරනවා නැවත නැවත ඒක මෙනෙහි කරන ගතිය. ප්‍රීති පංච නීවරණ යටපත්වීම නිසා මනසි නිරාමිස ප්‍රීතියක් තින අන්න නිරාමිස ප්‍රීතිය. නිරාමිස විඳීම. සුක කය සැහැල්ලු වෙලා ලොකු සැපයක් දැනෙනවා භාවනාව තුළ. ඒ කාග්‍රතා. ඒ භාවන අරමුණේම හිත පිහිටලා තියෙන එක තම ඒ කාග්‍රතාව. එතකොට ඒ විදිහට කෙනෙකුට දැන් ඇති වෙනවා නිරාමිස සැපයක්. නිරාමිසං සුකං වේදනං වේදියමානෝ වේදයාමීති පජාන. එතකොට එයාට නිරාමිස සැපයක් දැනුනත් එයා තේරුම් ගන්නවා මේකත් මට ඇතිවෙන්නේ මනසේ ස්පර්සයෙන්මයි. එතකොට භාවනා කරන කෙනා ඒ විඳීමත් ස්පර්සයෙන්ම මනසේ ඇතිවෙච්ච විඳීමක් හැටියට නිරාමිස විඳීමත් හේතු පල හැටියටම තේරුම් ගන්න. ඊළඟට එයා බුදුහාන්දුර විස්තර කරනවා සාමිසංවා දුක්කං වේදනං වේදියමානෝ සාමිසන් දුක්කං වේදනං වේදයාමීති පජානාති. එයාට කෙලෙස් සහිත දුක් වේදනා. ඇහෙන් දකින දේවල් එක්ක කනෙන් අහන දේවල් එක්ක බනිනව ඇහෙනවා අකමැති දේවල් දකිනවා තරහකාරයු දකිනවා අකමැති දේවල් කනබනකොට. එතකොට ඒ වෙලාවට තරහ කේන්තියත් එක්ක ඇතිවෙච්ච දුක්වේදනාව ස්පර්සයම හටගත්ත සාමිස කෙලෙස් සහිත දුක්විඳීමක් මයි මං මේ විඳින්නේ කියලා හොඳට සිහිනුවනින් ඒක දකිනො ඒ වෙලාවට. හොඳට විඳීම තුළ සිහිය පිහිටවාගෙන මේ මොහොතේ මෙන්න මේ විඳීමක් දැම් මා තුළ තියෙන්නේ කියලා
ඒ විඳීම තුළ සිහිය පිහිටවා ගන්නට ඕන. ඒක සිහිය දියුණු වෙන ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක භාවනාව තව ගැඹුරට වැඩෙනකොට යා ඉති අජ්ජත්තංවා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. එතකොට මේ විදිහට යා භාවනා කරනකොට යා වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටවාගෙන ඉන්නේ. අර විඳීම ගැන හොඳට හැම විඳීමක් ගැනම සිහිය පිහිටවද්දි. මේ ආයතන හයේම ස්පර්ශයෙන් ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීම මේක සාමිස වශයෙන් නිරාමිස වශයෙන් ඇතිවන හැම විඳීමක් තුළම හොඳට සිහියෙන් දකිනකොට යා වේදනානුපස්සනාව තුළ ඉන්නේ. බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. තොට තමා තුළ මේ විදිහට නං හටගත්තේ එයා ඒ තුළින් දකිනවා බාහිර ලෝකයා ඒ තුළ. මේ ඇහැට පේන දකින මේ හැම කෙනෙක් තුළම විඳී මැතිවෙන්නෙත් මේ විදිහටම තමයි. මා තුළ හටගත්ත විදිහටමයි. අජ්ජත්ත බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. මා තුළත් මේ බාහිර ලෝකයා තුළත් හැමෝම තුළත් විඳීම ඉපදුනේ මේ විදිහටමයි කියලා අන්න තේරුම් ගන්න. ඊළඟට සමුදේ ධම්මානු පස්සීවා වේදනාසු විහෙරති. අන්න එතනදයා මේ වේදනාවේ හට ගැනීම තේරුම් ගනිමින් අන්න හට ගැනීම තමයි ස්පර්සය ප්‍රත්්‍යයෙන්මයි විඳීම හටගන්නේ කියලා සමුදේ ධම්මානු පස්සීවා වේදනාසු විහෙරති. වේදනාව තුළ හොඳට හිත පිහිටවාගෙන එක හට ගැනීම දකිනවා. වයදම්මානු පස්සීවා වේදනාසු විහෙරති. ඒ විඳීම නැතිවීම තේරුම් ගන්න. ස්පර්සය වෙනස් වෙනකොට මේ විඳීම් වෙනස් වෙනවා කියලා ඒක වයදම්මානු පස්සීවා නැතිවීම හොඳට තේරුම් ගන්න. සමුදේ වයදම්මානු පස්සීවා වේදනාසු විහෙරති. ඒ විඳීමේ හට ගැනීමත් නැතිවීමත් හොඳට තේරුම් ගන්නවා ස්පර්සයෙන්ම හටගන්නවා ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දැන් බලන්න එතන දකින්න අනිත්‍ය. ස්පර්ස නිසා හටගත්තදේ ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වුණා. හේතු නිසා හටගත්තදේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන අනිත්‍යයි. අන්නේ අනිත්‍ය හොඳට තේරුම් ගනිමින් වේදනාවේ හිත පිහිටවාගෙන යා හොඳට වේදනානු පස්සනාව වටනවා. ඒ විදිහට භාවනා වඩනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අත්ති වේදනාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. ඒ වේදනාව තුළ හොඳට සිහිය පිහිටනවා. සිහිය දියුණු වෙනවා. යාවදේව ඥාන මත්තායි ප්‍රඥාව ඥානය නුවන දියුණුවීම පිණිස පවතින පතිස්සති මත්තා. ඒ තුළ හොඳට සිහිය පිහිටල සිහිය වැඩෙනවා. අනිස්සිතෝච විහරති. නචකින්චි ලෝකයේ උපාදියති. යා ඒකට ඇලෙන්න්නෙත් නැතුව ගැටෙන්න්නෙත් නැතුව හොඳට ඒ වේදනාව යථාස භාවය අවබෝධ වෙන විදිහට නුවන ප්‍රඥාව දියුණු කරගෙන සිහිය දියුණු කරගන්නවා. ඒවංකෝ භික්කවේ බික්කු වේදනාසු වේදනානු පස්සේ විහරති. මෙන්න මේ විදිහටයි වේදනානු පස්සනාව වඩන්නේ කියල බුදුරජාණන් වහන්සේ විස්තර කර. දැන් මේ දේශනාව ඔබට ටිකක් ගැඹුරුයි වගේ තේරෙන්න ඇති. සාමාන්‍යෙන් අර ජාතක කතා බණ කතා ඊළඟට එක සිදුවීම් කතන්දර මොකද අපි පුරුදු මේ කතා අහන්න තම යාස. ඒ කතා අහන්නකුට ඒ කතා තුළ ආසාාවෙන් හිත පිහිටනවා. එක්කො කාගෙ හරි සිදුවීමක් වර්තමාන සිදුවීමක් සමාජ සිදුවීමක් බුදුහාන්දුරන්ගේ කාලි ජාතක කතාවල සිදුවීමක් රහතන් වහන්සේලාගේ සිදුවෙන් ඒ කතාවලට ආසයි. හැබැයි මතක තියාගන්නේ කොච්චර කතා ඇහුවත් අවබෝධ කරගන්න අන්තිමට තියෙන වැදගත්ම ටිකයි අපි මේ කතා කරන්න. ඒ නිසා මෙන්න මේ දේ අමාරුයි කියලා ඔබ හිතන්නේ නැතුව නැවත නැවත මේ දේශන අහල තේරුම් ගන්න. අන්න ඒ නිසා තමයි මේ සතර සතිපට්ටහන දේශනා පෙලාපි ආරම්භේදී ඔබට දැනුවත් කරා මේ දේශනා පුළුවන්න්නඟුව පටිගත කරලා තියාගන්න. මේ දේශනා නැවත නැවත අහන් අපි මේ දේශනා පෙළම අන්තර්ජාලයේ YouTube හරහා අපි අනාගත විශාල පිරිසකට අහන්න පුළුවන් විදිහට අන්තර්ජාලයට ඇතුළත් කරනවා. ඒ වගේ බොහෝ පිරිසක් අපි දැක්ක පටිගත කරලා නොයෙක් ෆේස්බුක් මාධ්‍යවල අන්තර්ජාලය මේ දේශනාවන් බොහෝ පිරිසකට අහන්න සලස්සනවා. ති ඔබ මේ දේශනාව නැවත නැවත අහන්න. නිතර විමසන්න. හොඳට මේ විඳීම් තමා තුළ හටගන්න ආකාරය තමා තුළින් විමසල බලන්. එතකොට ඔබට හොඳට සිහියෙන් දකින්න පුළුවන්කම ලැබෙයි. ස්පර්සය නිසා ඇතිවන විඳීම් ස්පර්සය වෙනස් වෙනකොට වෙනස් වෙන හැටි. ඒ විඳීම් තුළ ඇතිවෙන තමන් තුළින් හටගන්න අර රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ මේ විඳීමත් එක් එකතු වෙවි. අපි තුළ ඒ විඳීමට අනුව කේන්ති යන හැටි තරහ යන හැටි ගැටෙන හැටි ආසාාව ඇතිවෙන හැටි ඒ ඔබේ හිතේ ක්ලේෂ ධර්මයන්ගේ හැම වෙනස්වීමක්ම විඳීමත් එක්ක වෙනස්වී යන ආකාරය ඔබට හොඳට තේරුම් ගන්න පුළුව. ඒ නිසා පිංහතුනේ මේ උතුම් ධර්මය අපිට පිරිසිදු අද ලැබිච්ච වෙලාව
බුදුරජාණන් වහන්ස හැම බුදු කෙනෙක්ම පහඩ වෙලා දේශනා කරන දේශනාව තමයි මේ සතර සතිපට්ඨාන දේශනා. අපි මීට පෙර දේශනාවලත් ඔබට සිහිපත් කරා සතර සතිපට්ඨානය කියලා කියන්නේ අවිධහිත දේශනාව. අවිධහිත දේශනාවක් කියලා කියන්නේ මේ විශ්වයේ මේ ලෝකයේ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනා. ඒ වගේම මේ දේශනාව කොයි තරං ගාම්බීරද කියන්න. බුදුරජාණන් වහන්සේ දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. මේ දේශනාය බුදුරජාණන් වහන්සේ අවසානයට විස්තර කරා මහණෙන යම් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතර සතිපට්ඨානය දියුණු කරනවනක් එයාට උපරිම අවුරුදු 7ක් යයි කිය මාර්ග පල්ලබන්. හොඳට වීරිය නුවන සිහිය තියෙන කෙනෙක් මේ දේශනාව දියුණු කොරොත් එයාට දින 7කුත් ඇතිකිව. දින 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුළ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා සහතිකවමින් දේශනා කරපු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනාව. හැබැයි ඒ ප්‍රතිඵල ලබන්න නං ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතර සතිපට්ඨාන භාවනා වඩන්න දක්ෂ වෙන්නට ඕන. දැම් බලන්න අපිට ඒ ධර්මයක් ලැබිලා තියෙනවා. කල්්‍යාන මිත්‍රාශ්‍රයත් ලැබිලා තියෙනවා. සද්ධර්මශ්‍රවණයත් හොඳටම ලැබෙන. හැබැයි අපි තුළ ඇතිකරගත යුතු අංග දෙකක් තියෙනවා. ඒ තමයි මේ අහන ධර්මය නුවනින් විමසල තමා තුළින් ගලපා බැලීම. ඒකට කෙනවා යෝනිසෝ මනසිකාරයේදීම. ඊළඟට ධර්මයට අනුකූලව ජීවත්වීම. දම්මානු දම්ම ප්‍රතිපදාවක යෙදීම. ඔන්න ඔය කරුණු දෙක ඔබට ඇතිකරගන්න බැරිවීම නිසයි ප්‍රතිඵල නැති වෙලා තිය. එහෙම නැතුව මේක ශාසනී ප්‍රශ්නයක් නෙමේ ධර්මී ප්‍රශ්නයක් නෙමේ. මේ අහන ධර්මය ඔබ විමසනවන. මේ ධර්මයට අනුකූල ඔබ ජීවත්වෙනවන. මේ විදිහට ඔබට භාවනා කරන්න පුළුවන්නම් ඔබට ඔබ තුළ තියෙන මේ ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය කරගෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන. තියේ පිණිස ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම මේ උතුම් වේදනානු පස්සනා සතිපට්ඨානය ගැන අද අපි මේ කරපුතුම් ධර්ම දේශනාව ඔබ හැම දෙනාටම උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.